ආදරණීය සහෝදරයනි සහෝදරවරුනි ඔක්තෝබර් විප්ලවය නොනිමි ඉතිහාසයක සිට වර්තමානයට මෙන් අපි සංවිධානය කරපු මේ ඔක්තෝබර් විප්ලවයේ සම්බන්ධ සම්මන්ත්‍රණය අපි මේ මාතෘකාව තෝරාගනිද්දී අපි එක පැත්තකින් අද වෙනකොට රුසියාවේ ඔක්තෝබර් විප්ලවය සිද්ධ වෙලා දැන් වසර 103ක් වසර සතකයකට අධික කාලයක්. ඒ වගේම 20 වෙනි සිතවර්ෂයේදී මිහිතලයේ මත සිදු වූ විශිෂ්ටතම අත්දැකීම හැටියට මේක ඉතිහාසගත වෙනවා. ලෝකයේ පළමු වතාවට ධනේශ්වර පන්තිය බලයෙන් පහ කරලා ධනේශ්වර පන්තිය විසින් කරගෙන ගිය සූරාකෑම නවත්තලා නිර්ධන පන්තියේ වැඩ කරන ජනතාව පොදු මහ ජනතාව කම්කරුවන් ගුබියන් රාජ්‍ය පාලනය අතට අරගෙන සම්පූර්ණ සමාජවාදී සමාජ ක්‍රමයක් ස්ථාපිත කරපු පළවෙනි අත්දැකීම. නමුත් අපි දන්නවා අද වෙනකොට සමාජවාදී සෝවියට් දේශයක්වත් සමාජවාදී රාජ්‍ය පද්ධතියක්වත් අද මෙහි පිට නැහැ. විවිධ හේතු නිසා විශේෂයෙන් අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රහාරයන්ට ඔරොත්තු දී ගන්න බැරි වෙච්ච ඒ වගේම අවස්ථාවාදීන්ගේ කොමියුනිස්ට් පක්ෂවල ක්‍රියාකාරීත්වය නිසා අද වෙනකොට අපි දන්නවා සමාජවාදී සෝවියට් දේශයක් හෝ අද වෙනකොට සමාජවාදී රාජ්‍ය පද්ධතියේ විශේෂයෙන් නැගෙනහිර යුරෝපීය රාජ්‍ය පද්ධතියේ තිබුණු සමාජවාදී රාජ්‍යයන් අද බිඳ වැටලා තියෙනවා. මේක යථාර්ථය. ඒ වගේම අද වෙනකොට කියුබාව තුළු සමාජවාදී රාජ්‍යයන් කිහිපයක් ඉතාමත් අසීරු තත්ත්වයන් තුළ සමාජවාදය ආරක්ෂා කරමින් ධනවාදයත් එක්ක පොරබදමින් ඉන්න වෙලාවක්, අධිරාජ්‍යවාදයක පොරබදමින් ඉන්න වෙලාවක්. ඒතර මේ වෙලාවේ අපි එක පැත්තකින් රටේ ලෝකයේ කොවිඩ් වසංගතය නිසා මිලියනයකට අධික ජනතාවක් මිය ගිහින් තියෙන වෙලාවක විශේෂයෙන් අද වෙනකොට වාර්තා වෙලා තියෙන ලක්ෂ 11මාරකට ආසන්න පිරිසක් මිය ගිහින් තියෙනවා. ඒ වගේම එක්සත් ජනපදයේ ලක්ෂ 2මාරකට ආසන්න මිය තියෙනවා මිය ගිය ජනතාව. ඒ වගේම මුළු ලෝකෙම මේ රෝගයට ආසාදනය වෙච්ච පිරිස දැන් කෝටි 5කට ආසන්න වෙමින් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් ලෝකයේ තියදී තමයි අපි මේ ඔක්තෝබර් විප්ලවය සම්බන්ධ සාකච්ඡා කරන්න තීරණය කරේ. එක පැත්තකින් ලංකාවෙත් අද වෙනකොට අපි දන්නවා දැන් කොවිඩ් වසංගතය මේ පාලකයෝ රාජපක්ෂ පාලනය මොනතරම් පාරම්බෑවත් අද වෙනකොට අපි දන්නවා වුන්ට මේ කොවිඩ් වසංගතය පාලනය කරගන්න බැරි තත්වයක් මතුවලා තියෙනවා. තමුන්ගේ ඒකාධිකාරී හමුදා බලය පාවිච්චි කරමින් සෞඛ්‍ය අංශය යටපත් කරගනිමින් ඔවුන් මේ ගෙනියන ක්‍රියාවලිය තුළ තවදුරටත් කොවිඩ් වසංගතය පාලනය කරගන්න බැරි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අපි දන්නවා දැන් මෑතකදී වර්ධනය වෙච්ච කොවිඩ් රැල්ලත් එක්ක බරපතල සමාජ ව්‍යසනයක් කරා රට ගමන් කරමින් තිබෙන වෙලාව. දැන් මේ වෙලාවේ අපිට ඔක්තෝබර් විප්ලවය ගැන කතා කරන්න ඔක්තෝබර් විප්ලවයේ ඒ නොනිමි ඉතිහාසය මේ යන්නේ නැති ඉතිහාසය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන එක පැත්තකින් ඔක්තෝබර් විප්ලවයට වසර 103ක් පිරීම නිමිත්තෙන් අනිත් පැත්තෙන් මේ අත්දැකීම ලෝකවාසී ජනතාව මොන විදිහේ ව්‍යසනයකට මුහුණ දුන්නත් මොන විදිහේ අර්බුදයකට මුහුණ දුන්නත් අපිට මේ අත්දැකීම මගහැර යන්න බෑ. මෙහි පාඩම් අමතක කරලා යන්න බෑ. මොකද අපි දන්නවා අද දවසේ මේ කොවිඩ් වසංගතය නිසා මතුවලා තියෙන අර්බුදයත් අනිකුත් පාරිසරික අර්බුද අනිකුත් මේ යුද න්‍යෂ්ටික බලවතුන් විසින් අධිරාජ්‍යවාදීන් විසින් මතු කරලා තියෙන ලෝකවාසීන්ට එරෙහිව මතු කරලා තියෙන මේ තර්ජනය මේ සියල්ලම අභිභවාගෙන මතුවලා තියෙන ආර්ථික අර්බුද දිනකට බඩගින්නේ මියෑන පිරිසේ විශාලත්වය ඇති නැති පරතරය වර්ධනය වීම ධන කුවේරයන් අතේ ලාභ කඳු ගොඩ ගැසීම සහ විශාල වශයෙන් රැකියා වියුක්ත හමුදාවක් නිර්මාණය වීම මේ කියන සමස්ත අර්බුදයන්ට එකම විසසුම අපි සමාජවාදය කියලා විශ්වාස කරනවා. ඒ නිසා එදාටත් වඩා එදා 1917 අලුත් කැලෙන්ඩරයට අනුව නොවැම්බර් 7 එහෙම නැත්නම් පරණ ජුලියන් කැලෙන්ඩරයට අනුව ඔක්තෝබර් 25 සිද්ධ වෙච්ච ඒ අසිරිමත් විප්ලවය අද වෙනකොට වසර 7කයටත් අධික කාලයක් ගෙවිලා තිබුණත් අපි හිතනවා මේ කියන තත්ත්වයන් ඇතුලේ අද දවසේ සමාජවාදී සමාජ විප්ලවයක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැඩිව පේන්න තියෙනවා. ඊටමත් බරපතල ලෙස අපේ ලාංකීය ජනතාව වගේම ලෝකවාසී ජනතාව ලෝකවාසී වැඩ කරන ජනතාවට අද වෙනකොට වෙනදටත් වඩා එදා 1917 රුසියානු ජනතාවට මේ සම්බන්ධ වෙච්ච පිපාසය කෙතරම්ද ඒ වගේ 100,000 ගුණක පිපාසයකින් අද විප්ලවයේ ඉල්ලා සිටින තත්වයක් ලෝකේ පුරාම අත්දැකීම් වලින් අපිට පේනවා
සැලකිව්වර සමාජ ආර්ථික අර්බුද පාරිසරික අර්බුද මේ වගේ වසංගතයන් විසින් මතු කරලා තියෙන අර්බුද කිසිවකට ධනවාදය තුල තවදුරටත් විසඳුම් හොයාගන්න බැරි තත්ත්වයක් ඇතුළේ. ඒ නිසා ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි අපිට ඔක්තෝබර් විප්ලවය දිහා බලන්න තියෙන්නේ මෙන්න මේ දැක්ම පදනම් කරගෙන. අපි දන්නවා එදා ඔක්තෝබර් විප්ලවය සිද්ධ වෙච්ච වෙලාවේ රුසියාවේ තිබිච්ච තත්ත්වය. අපි දන්නවා රුසියාවේ එක පැත්තකින් අධිරාජ්‍යවාදී යුද්ධයකට මැදි වෙලා හිටියා. පළවෙනි ලෝක යුද්ධය 1914 දී පැන නැගුණා. රුසියාව කෙලින්මයකට සම්බන්ධ වුණා. ඒ වගේම යුද්ධය නිසා රුසියාවේ විශාල විනාශයක් සිද්ධ වෙලා තුණා. දසලක්ෂ පහමාරකට අධික ජනතාවක් එක්කෝ මිය ගිහිල්ලා හිටියා. එහෙම නැත්නම් තුවාල වෙලා හිටියා. නැත්නම් අත්අඩංගුවටපත් වෙලා හිටියා. මේ වගේ යුද්ධෙන් පීඩාවටපත් වෙලා හිටියා. දසලක්ෂ දෙකමාරකට ආසන්න පිරිසක් මිය ගිහින් හිටියා. මේක තමයි තිබිච්ච තත්ත්වය. ශාල වශයෙන් කර්මාන්ත ශාලාවල හිටපු කම්කරුවෝ යුද්ධයට දැක්කුවා. තරුණයෝ ළමයි ඒ වගේම කාන්තාවන් කර්මාන්ත ශාලාවලට ගෙනාවා. ගොවියන් කර්මාන්ත ශාලාව තුළට ගෙනාවා. මේක ඇතුලේ කම්කරුවෝ නැවත සැරයක් යුද්ධයට යැවීම මගින් බරපතල අර්බුදයක් මතුවලා තිබුණා. යුද පරාජය විසින් යුද පෙරමුණේ පැන නැගිච්ච පරාජය විසින් රටේ බරපතල අර්බුදයක් මතුවලා තිබුණා. මේ සාමය ඉල්ලා හිටින තත්ත්වයක් මතුවලා තිබුණා. ආර්ථික අර්බුදය ඉහළ මට්ටමකට වර්ධනයලා තිබුණා. අපි දන්නවා ලංකාවේ සිවිල් යුද්ධය අවුරුදු 30ක් අපි අත්දකපු ජනතාවක්. ඉතින් මේ කාලය තුල අපි දැක්ක කොහොමද වැඩ කරන ජනතාව සාමාන්‍ය ජනතාවගේ දූපතුන් තමයි යුද්ධයටත් එක පැත්තකින් ඇව්වේ. ඒ වගේම සාමාන්‍ය ජනතාව වැඩ කරන ජනතාව තමයි එදා ආර්ථික බර ඇද්දේ යුද්ධේ. ඒතර ඒකෙන් තිබිච්ච පීඩාව විනාශය අපි දැක්කා. ඉතින් ඒ වගේම තමයි එදත් රුසියාවේ මේ පීඩාව බරපතල ලෙස දුන කම්කරුවන්ට ගොවීන්ට වැඩ කරන ජනතාවට දිලින්දන්ට මේක බරපතල ලෙස දැනුණා. ඒ වගේම එදත් අද වගේම අපේ රටේ යුද්ධය තිබුණු කාලේ වගේම රුසියාවෙත් ව්‍යාපාරිකයෝ මේ යුද්ධය හරහා ලාභමලු තර කරගත්තා. සමපේක්ෂණයේ යෙදුණා. විශාල වශයෙන් ආදායම් වැඩි කරගත්තා. ඒ වගේ තත්ත්වයක් තිබුණා. නිසා මේ එදා ඒ රාජාණ්ඩුවාදී සාර්වාදී පාලනයයි ඒ සාර්වාදී පාලනයට උඩගෙඩි දෙමින් සහයෝගය දෙමින් හිටපු ධනේශ්වර පක්ෂයි එකතු වෙලා මේ යුද්ධය තවදුරටත් ඉස්සරහට ගෙනියන එක පැත්තකින් වර්ධනය වෙද්දී තව පැත්තකින් ජනතාවට කණ්ඩ බොන්න නැතුව පාන් ඉල්ලලා කැමරු දෙන්න සිදුවෙච්ච තත්ත්වයක් ඇතුලේ ගොවියන්ට තමුන්ගේ ගොවිතැන් කරගන්න ඉඩම් නැති තත්ත්වයක් ඇතුලේ තමයි එදා සාමය පාන්සා ඉඩම් සඳහා සටන් පාට මුල් කරගැනීමෙන් එදා රුසියන් විප්ලවයට දාලා පසුබිම සකස් වුණේ. එතකොට දැන් මේ සමාජවාදී සෝවියට් කඳවුරක පැවැත්ම අපි එදා ඒ කියන තත්ත්වයන් ඒ කියන වටපිටාව ඇතුලේ නිර්මාණය වෙච්ච රුසියන් විප්ලවය ඒ නිර්මාණය වෙච්ච සමාජවාදී සෝවියට් දේශය අද වෙනකොට මිහිමත නැහැ. අපි දන්නවා 1989 90 සෝවියට් දේශයේ ප්‍රමුඛ නැගෙනහිර ජර්මනිය දක්වා තිබිච්ච සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටුණා. නමුත් මේකෙම ඉස්සෙල්ලා කිව්වා වගේම සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමට බලපාපු සමාජ ඓතිහාසික කාරණා තියෙනවා. විශේෂයෙන්ම ඒ රටවල ක්‍රියාත්මක වෙච්ච කොමියුනිස්ට් පක්ෂ නිවැරදි මාක්ස්වාදී ලෙනින්වාදී මූලධර්ම මත නොපිහිටමින් සමාජවාදී ප්‍රතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී අධිරාජ්‍යවාදීන් එක ධනේශ්වර කඳුරත් එක්ක සන්දානගත වෙන්න ගිය හේතුව නිසා අවසානයේදී මේවා කඩා බිඳ වැටුණා අපි දැක්කා. තවදුරටත් ඒවා සමාජවාදී රාජ්‍යයක් ලෙස අපි හඳුනගන්න අසමත් වන තත්ත්වයට ඒවා පිරිහිලා තිබුණා. අපි ඒවට කිව්වේ දවස්වල පිරිහුණුකම් කරු රාජ්‍ය. සෝවියට් දේශයේ පිරිහුණුකම් කරු රාජ්‍යයක්. නැගෙනහිර ජර්මනිය දක්වා තිබිච්ච සමාජවාදී රාජ්‍ය පද්ධතියේ පිරිහුණුකම් කරු රාජ්‍යයක් කියන එක තමයි අපි හඳුනගන්න තිබුණේ. මොකද අපි දැක්කා ඒ රටවල් වල නැවත දේශපාලන වෙනසක් අභ්‍යන්තරයෙන් සිද්ධ කරන්න ඕන තත්ත්වයක් තිබුණා. මේ තත්ත්වයත් පැත්තෙන් එක්සත් ජනපදය අනිකුත් යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල් මේ වයිසින් වටකර සිද්ධ කරපු පහර දීමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටුණා. දැන් අද මේ අපේ සම්මන්ත්‍රණයේ මූලික අරමුණ මේ සමාජවාදී කඳවුර බිඳ වැටුනේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරනට වඩා මේ ඔක්තෝබර් විප්ලවය සහ අද දවසේ දේශපාලනය සම්බන්ධයෙන් අපේ සාකච්ඡාව නිම්වලු පුළුල් කරන්න. ඒ නිසා මේ සම්බන්ධ සාකච්ඡාව පසක තිබී ඒවා අපි දන්නවා දැන් අද වෙනකොට සමාජවාදී කඳවුරක් නැහැ. නමුත් සමාජවාදී කඳවුරක් නිර්මාණය වීම මගින් රුසියන් විප්ලවයේ මගින් ඔක්තෝබර් විප්ලවයේ මගින් ලෝකෙට ගෙනාපු පාඩම් අත්දැකීම් අපිට මොහොතකටවත් අමතක කරන්න බෑ. ඒ සෝවියට් සමාජවාදය ක්‍රියාත්මක වෙච්ච වකවානුවේ ජනතාව
ගොවි ජනතාව, ශාල වශයෙන් හිටපු දිලුඳු ගොවි ජනතාව, කම්කරුපන්තික ජනතාව අත්පත් කරගත් සමාජීය ජයග්‍රහණ, ආර්ථික ජයග්‍රහණ, සංස්කෘතික ජයග්‍රහණ මොහොතකටවත් අපිට පැත්තක තියන්න බෑ. සෝවියට් දේශයේ බිඳ වැටීම සඳහා මොන හේතු බලපෑවත් මොන හේතු කාරණා එකට හේතු වුණත් අපිට ඒ ජනතාව ලැබු ජයග්‍රහණය අපිට අමතක කරන්න බෑ, පැත්තක තියලා යන්න බෑ. ඒ නිසා අපි දන්නවා මේක ආපු සරයක් අවධාරණය කළොත් පළමු වතාවට ලෝක ඉතිහාසයේ නිර්ධන පන්තිය තමුන්ගේ අතට රාජ්‍ය බලය ගත්තු අත්දැකීම. ඒ නිසා අද වෙනකොට තියෙන ලෝක තත්ත්වය දිහා බැලුවෙන් පස්සේ අපිට පේනවා. අද වෙනකොට තියෙන ලෝක තත්ත්වය දිහා බැලුවම අපිට පේනවා එන්න මේ සමාජ විෂමතාවය වර්ධනය වෙනවා. ඇති නැති පරතරය වර්ධනය වෙනවා. ඉතාමත් සුළු ධන කුවේරයන් බිලියනපතියන් අතර, ඩොලර් බිලියනපතියන් අතර ශාල රාජ්‍යයන් ගණනාවක ටයර් දීපල වලට සමාන වටිනාකම් සංකේන්ද්‍රණය වෙනවා. දුප්පතුන් ප්‍රමාණය වැඩි වෙනවා. සමාජ අපචාර වර්ධනය වෙනවා. මන්ද පෝෂණය වර්ධනය වෙනවා. සුව කරගත හැකි රෝගවලින් මිය යන ප්‍රමාණය මිලියන ගණනින් වර්ධනය වෙනවා. දවසකට බඩගින්න 25000 30000 අතර පිරිසක් මිය යනවා. මේක තමයි යථාර්ථය. ඒ නිසා එදා තිබුණාට වඩා අද මේ සමාජ ක්‍රමයේ වෙනසක්, මේ ධනවාදයට තවදුරටත් විසඳන්න බැරි මේ අර්බුදයට උත්තරයක් සොයාගත යුතු වීමේ අනිවාර්ය අවශ්‍යතාවයක අපි ඉන්නේ. ඒ නිසා එදාටත් වඩා අද සමාජවාදය වළංගු සාධකයක් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා අපි මේ ඔක්තෝබර් විප්ලවය සම්බන්ධ සාකච්ඡාව අපි ගන්නේ අපි ඒ ගැන වගකීම් සහගතව. ඒ ගැන වගකීම් සහගත වීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ අපි ඔක්තෝබර් විප්ලවය සම්බන්ධ සාකච්ඡාව අද ගේන්නේ. ඒකට හේතුව දැන් අපි දන්නවා සමහර න්‍යායවේදීන් ඉන්න, සමහර දෘෂ්ටිවාදීන් ඉන්නවා. සමහර මේ වාමාංශික කඳවුරේ හිටපු සමහර ක්‍රියාදරයන් ඉන්න. ඔවුන් දැන් මේ වෙනකොට ක්‍රමානුකූලව දක්ෂිණාංශික කඳවුරට පල්ලම් බහැලා. ඒගොල්ලෝ කියනවා දැන් ඒක එදා රුසියාවේ හරි ගියාට අද ලෝකෙට මේක වළංගු නැහැ. එදා පන්ති සටන තිබුණාට අද පන්ති සටන නැහැ. එදා නිර්ධන පන්තියක් හිටියට අද නිර්ධන පන්තිය නෑ. අද නිර්ධන පන්තිය වියකිලා ගිහිල්ලා. අද වෙනකොට කෘත්‍රිම බුද්ධිය හරහා විවිධාකාර තාක්ෂණික මෙවලම් හරහා අද වෙනකොට තවදුරටත් නිර්ධන පන්තිය වියකිලා සමාජ පන්තීන් අපන්තික වෙන, පන්තියකට හිමිකම් නොකියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් නිර්ධන පන්තියක් නෑ, පන්ති සටන නෑ, පන්ති අරගලේ නෑ. ඒ නිසා ඔවුන් ක්‍රමානුකූලව සමාජවාදයේ අරගලය, පන්ති අරගලය පිළිබඳ මූලික පදනම් වලින් ක්‍රමානුකූලව අයින් වීම සඳහා මතවාද සකස් කරනවා. නමුත් අපි ඔක්තෝබර් විප්ලවය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ, අපි රුසියන් විප්ලවය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ එදාටත් වඩා යථාර්ථයක් බවට පත් කරගත්තු මානව ඉතිහාසයේ විශිෂ්ට ජයග්‍රහණය එදාටත් වඩා අද අවධාරණය කිරීමටත් විප්ලවය, සමාජවාදී සමාජ විප්ලවය ලාංකීය භූමිය මතත් ලෝකයේ තුලත් හවුරු කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් සහ වගකීම් සහගත භාවයෙන්. ඒ සඳහා අවසන් මොහොත දක්වා අවශ්‍ය උපරිම කැපකිරීම කරන්නත්, ඒකට අවශ්‍ය විද්‍යාත්මක වැඩපිළිවෙළ සකස් කරන්නත්, වෙනස් වෙලා තියෙන යථාර්ථයන්ට අනුව පන්තිවල සිද්ධ වෙලා තියෙන වෙනස්කම්, ආර්ථිකයේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම්, සමාජයේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම්, ඒ සමාජ කණ්ඩායම්වල මනෝභාවයන්ගේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් නිවැරදිව අඳුනගෙන මාක්ස්වාදී පදනමකින් මේ සියලුම දෙනාව එක මිටකට එකතු කරලා ධනේශ්වරයට එරෙහිව සංවිධානය කිරීමේ ඒ ඓතිහාසික වගකීමට සාර්ථක උර දෙන්න, තර්කානුකූල උර දෙන්න තමයි අපි මේ පිළිබඳ සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේ ධනේශ්වරයට පලා ගිය රතු කොඩිය අත්හැරලා දාපු විවිධ වාමාංශික සලුපිලි පුරවාගෙන වාමාංශික දේශපාලනයට අඩ තියෙන ඒ දේශපාලන දෘෂ්ටිවාදයන්ට එරෙහිව සමාජවාදී සමාජ විප්ලවය භෞතික යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණ පෙරදරි කරගෙන තමයි අපි මේ ගැන සාකච්ඡා කරන්නේ, අපි දේශපාලනය කරන්නේ. අපි දන්නවා පහුගිය කාලේ දැන් ලංකාවේ ගත්තත් අපි දන්නවා දැන් පහුගිය යහපාලන ආණ්ඩුව ගෙනාවා මේ කම්කරු දවල පත්‍රිකාවක්. දැන් මේ රාජපක්ෂරුන්ගේ ආණ්ඩුවේ දැන් නිමල් සිරිපාල ඇමතිතුමා ඊපෙරද ගෝ කම්කරු 55ක් සංශෝධනය කරනවා කියලා. අපි දන්නවා මේ කොහෙටද එන්න හදන්නේ කියලා. අපි දන්නවා මේගොල්ලෝ මොකටද එන්න හදන්නේ. අපි දැක්ක පහුගිය දවස්වල 20 වෙනි සංශෝධනය සම්මත කරා. 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරා. ඉතින් මේවා හැම එකක් එක්කම බොහොම සමීප අන්තර් සම්බන්ධයක් තියෙනවා. අපි දන්නවා දැන් මේ එක පැත්තකින් අපි නෙවෙයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝකයේ ධනේශ්වර බුද්ධිමතුන් කියන අය, ධනේශ්වර ආර්ථිකඥයන් කියන අය, ඒගොල්ලෝ
පුරෝගතනය කරා 2021 වෙනකොට ලොකු ආර්ථික අර්බුදයකට ඉක්කොල යනවා. 2021 වෙනකොට දැවැන්ත ආර්ථික අර්බුදයක් මතුවීමට නියමිතව තිබුණා. ඒක මේ කොවිඩ් වසංගතය නිසා, කොරෝනා වසංගතය නිසා ඒක ඉක්මන් වුණා. එහෙම තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ නිසා ඒක මේ 2019 2020 වෙන්න පටන් ගත්තා. අපි දන්නවා 2008 2009 වකවානුවේ මතුවෙච්ච මුල්‍ය අර්බුදයත් එක්ක එක්සත් ජනපදයේ යුරෝපීය රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් බරපතල අර්බුදයකට මුහුණ දුන්නා, මුල්‍ය අර්බුදයකට මුහුණ දුන්නා. අවසානයේදී විශාල රැකියා විරහිත භාවයකට යන්න සිද්ධ වුණා. ආණ්ඩුව වලට ජනතාවගේ බදු මුදලින් එකතු කරගත්තු විශාල මුදල්, ට්‍රිලියන ගණන් මුදල් වෝල් ස්ට්‍රීට් සමාගම් වලට දෙන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ගේ ආර්ථිකය යහපත් කරන්න. ඒගොල්ලන්ගේ මේ ධනේශ්වර නිෂ්පාදනය ඉහළට ගේන්න, ධනේශ්වර සේවාවන් ටික උඩට ගේන්න. වෝල් ස්ට්‍රීට් සමාගම් වලට එදා ඔබාමා ට්‍රිලියන 7ක් දෙනකොට ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලන්ට බෙදුවාම තමයි ඔයගලන්ට ඉඳුල් ටික හම්බෙන්නේ, වැඩියෙන් හම්බෙන්නේ, වැටෙන ටික උහුල ගන්න පුළුවන්. ඔයගොල්ලෝ රස්සා ගන්න නම් මේගොල්ලෝ ශක්තිමත් වෙන එක තමයි ධනේශ්වරේ න්‍යාය. ඒක තමයි ධනේශ්වර ආර්ථික ක්‍රමය, ධනේශ්වර ක්‍රමේ ආර්ථික පදනම. ඒ නිසා එදා අපි දැක්ක 2007 සිට 2009 දක්වා කොහොමද ආර්ථික අර්බුදය ඇදිලා ගියේ. ඒකෙන් ගොඩාවේ නැහැ. ඒකෙන් ලෝකය උඩට ආවේ නැහැ. එක්සත් ජනපදයකින් ගොඩාවේ නැහැ. යුරෝපයකින් ගොඩාවේ නැහැ. අපි දැක්කා. ඒ නිසා අපි දැක්ක අවසානයේදී ඒ අර්බුදයෙන් ගොඩ එන්න කලින් තමයි අවසානයේදී දැන් මේ 2019 මේ කොවිඩ් වසංගතය නැවත සැරයක් ආවේ. ඒතර මේකත් එක්ක අද දන්නවා අද වෙනකොට ලෝකයේම ආර්ථිකයන් ඍණ ආර්ථිකයන් බවට පත් වෙලා. ලෝකයේම ආර්ථිකයන් ඍණ ආර්ථිකයන් බවට පත් වෙලා. අද වෙනකොට චීනයේ විතරයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පුරෝගතනයට අනුව ධන එකක ආර්ථිකයක් පවත්වාගෙන යන සමත් රාජ්‍යයක් හැටියට තියෙනවා. එක්සත් ජනපදයේ ඍණ 8ට වඩා වැඩි. අනිත් ගොඩක් යුරෝපීය රාජ්‍යයන් ඍණ 10 12 මට්ටමට ගිහිල්ලා ආර්ථික වර්ධන වේගය අපි දන්නවා සාමාන්‍යයෙන් ධනේශ්වර ආර්ථික විද්‍යාවට අනුවම ධන 3ක ආර්ථික වර්ධන වේගයක්වත් තියෙනවා නම් තමයි රටක් පරණ තත්වයෙන් ඉස්සරහට යනවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් රැකියාව විරහිත භාවය වර්ධනය වෙනවා. අනිකුත් නිෂ්පාදන සේවාන් බිඳ වැටෙනවා. ඒකත් එක්ක දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයක් හම්බ වෙනවා. ඉතින් අපි ඒක දැන් අත්දැකලා තියෙනවා. කාර්තු දෙකක් ඍණ ආර්ථිකයක් පෙන්වනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා රෙසෙෂන් එක කියලා. ලොකු ආර්ථික පසුබෑමක් සිද්ධ වෙනවා. අද වෙනකොට මුළු ලෝකෙම රෙසෙෂන් එකේ. මුළු ලෝකෙම දැවැන්ත ආර්ථික පසුබෑමකින්. මේගොල්ලෝ දැන් කල්පනා කරමින් යනවා මේක 1929 ආර්ථික අවපාතයට ලං වෙයිද කියලා. මොකද ලෝකයේ අත්දැකලා තියෙන ආර්ථික අවපාතය තමයි 1929 මුහුණ දුන්නු ආර්ථික අවපාතය. ඒ ආර්ථික අවපාතය තමයි අවසානයේදී දෙවන ලෝක යුද්ධයට මඟ පෑදුවේ. එනිසා මේ එදා 1929 මෙතෙක් ලෝක ඉතිහාසයේ අත්දැකලා තියෙන බරපතලම ආර්ථික අවපාත තත්වයට යාවිද කියන සැකය මතුවෙන විදිහේ ආර්ථික අර්බුදයක් අද වෙනකොට මතුවලා තියෙනවා. ඒතර මේකත් එක්කම අපි දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක අද වෙනකොට මුළු ලෝකෙම කවුද මේකෙන් දැන් කොරෝනා වසංගතය ගත්තත් අපි දන්නවා මේක බැලුමට මේක මේ වසංගත තත්වයක් කියලා කිව්වට මේක වසංගතයක් කියලා කිව්වට අවසානයේදී අද වෙනකොට මේක බැලුමට මුළු මිනිස් සංහතියට බලපාන ප්‍රශ්නයක් ලෙස සැලකුණාට අපි දන්නවා මේක අවසානයේදී මේක පන්ති ප්‍රශ්නයක්. අවසානයේදී මේක නැතිබරි මිනිහාගේ ප්‍රශ්නයක්, මේක පීඩිතයාගේ ප්‍රශ්නයක්, මේක දුප්පතුන්ගේ ප්‍රශ්නයක්. මියගිය අයගෙන් බහුතරය ඇමරිකාවේ ගත්තත්, ඉන්දියාවේ ගත්තත්, යුරෝපීය රටවල් වල ගත්තත් මියගිය ලක්ෂ 11මානකට අධික ජනතාවෙන් සාතිශය බහුතරය සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ දරුවන්, සාමාන්‍ය වැඩ කරන ජනතාව නියෝජනය කරපු පන්තිය අය. මේක තමයි යථාර්ථය. අද වෙනකොට රැකියා අහිමිවීම, ආර්ථිකයේ කඩාවැටීම්, එදිනෙදා තමුන්ගේ ආදායම් මාර්ග අහිමිවීම වලට බරපතල ලෙස මුහුණ දෙලා ඉන්නේ දුප්පත් ජනතාව, වැඩ කරන ජනතාව. ඒ නිසා අපි දන්නවා අවසානයේදී මේක බැලුමට වසංගතයක් සේ තිබුණට මේක පැහැදිලි පන්ති ප්‍රශ්නයක්. අවසානයේදී වසංගතයත් දුප්පතුන්ට පීඩාව ගෙන දෙන වැඩ කරන ජනතාවගේ හිස් මතට යෝධ කුළුගිඩි පහරක් එල්ල කරපු තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි කොරෝනා වසංගතයේ යථාර්ථය. ඒ නිසා දැන් මේකත් එක්ක ලෝකයේම ආර්ථිකයන් අර්බුදයට යනකොට එක්සත් ජනපදයේ, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, යුරෝපීය රාජ්‍යයන්, ඕස්ට්‍රේලියාව දකුණේ මේ සෑම රාජ්‍යයක්ම, චීනය අර්බුදයට යනකොට අපි දන්නවා ක්‍රමානුකූලව රටේ ලෝකයේ මතුවලා තියෙන මේ දේශපාලන ප්‍රවණතාවය. ඒ දේශපාලන ප්‍රවණතාවය තමයි ජාතිකවාදය. අපි දැක්කා පහුගිය කාලේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ එක්සත් ජනපදයේ ප්‍රකාශයන් මේක ඇතුළේ තිබුණා ඒ ජාතිකවාදය චීනයත් එක්ක මතුවලා තියෙන මේ වෙළඳ යුද්ධ, විශේෂයෙන් මේ අධිරාජ්‍යවාදී තරඟය ලෝකයේ යටපත් කරගන්න, ලෝකයේ ආර්ථික ආධිපත්‍යය තහවුරු කරගන්න, ලෝකයේ භූදේශපාලනික ආධිපත්‍යය තහවුරු කරගන්න මේගොල්ලෝ අතර තියෙන බරපතල තරඟය නිසා
බරපතල තරඟය නිසා විශේෂයෙන් මේ ආර්ථිකය එකතැන පල්වෙන එක ආර්ථිකය ප්‍රසාරණය නොවීම නිසා මේගොල්ලන්ගේ අතර තරඟය තවත් උග්‍රතට හැරලා තියෙනවා. ඒ නිසා මේ අන්තර් අධිරාජ්‍ය තරඟය ඇමරිකාව, චීනය, රුසියාව අනිකුත් බලවතුන් අතර තියෙන තරඟය ලෝකේ බෙදා ගන්න තියෙන තරඟය වෙනදටත් වඩා වර්ධනය වෙලා තියෙනවා. වෙනදටත් වඩා තීව්‍ර වෙලා තියෙනවා. මේක තමයි යථාර්ථය. ඒ නිසා අපි දැක්කා ට්‍රම්ප්ගේ ජාතිවාදී ප්‍රකාශ, ඊනියා දේශප්‍රේමී ප්‍රකාශ අපි දැක්කා. අපි දැක්කා එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයාගේ ඒ ජාතිකවාදී ප්‍රවේශය අපි දැක්කා. ලෝකයේ පුරාම යුරෝපීය රාජ්‍යයන් තුල ක්‍රමානුකූලව මතුවෙන් එන මේ ජාතිකවාදී ප්‍රවණතාවය ඍජුවම සම්බන්ධයි අද වෙනකොට මේ කොරෝනා වසංගතයත් එක්ක මතුවලා තියෙන මේ ආර්ථික අර්බුදයත් එක්ක. මොකද ආර්ථික අර්බුදේ පිටිපස්සේ එදත් එහෙමයි. අපි දැක්ක 1929 මහා ආර්ථික අවපාතයේ පිටිපස්සෙන් කොහොමද ෆැසිස්ට්වාදය ඉස්මතු වුණේ, කොහොමද නාසිවාදය ඉස්මතු වුණේ කියලා අපි දැක්කා. විශේෂයෙන් ඒ ආර්ථික අර්බුදයත් එක්ක අත්වල බැඳගන්න එක දේශපාලන ප්‍රවණතාවයක් මේ ජාතිවාදය. අපි දැක්ක එදා කොහොමද ඒක අවසානයේදී ලෝකෙටම මහත් ව්‍යසනකාරී අත්දැකීමක් බවට පත් වෙලා කෙලවරු. අපි ඔක්තෝබර් විප්ලවය ගැන කතා කරද්දී පළවෙනි ලෝක යුද්ධය ක්‍රියාත්මකව තියෙන වෙලාවක තමයි අපි ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම ගැන සාකච්ඡා කරන්නේ. ඒතර අපි දැක්කා එදත් රුසියාවේ කම්කරුපන්ති ජනතාව, රුසියාවේ වැඩ කරන ජනතාව සම්පූර්ණයෙන් දේශප්‍රේමීත්වයෙන් මුලා කරලා තිබුණේ. සමාජ දේශප්‍රේමීත්වයෙන් මුලා කරලා තිබුණේ. ඒතර බොල්ෂෙවික් පක්ෂය, බොල්ෂෙවික් වැඩසටහන, අපි ආදරණීය ලෙනින් සහෝදරයා, ට්‍රොට්ස්කි සහෝදරයා ඇතුළු අනිකුත් සියලුම බොල්ෂෙවික් පක්ෂයේ නායකයින් එදා මේ දේශප්‍රේමීත්වයට එරෙහිව කම්කරුපන්තියේ අවශ්‍යතාවය මුල් කරගත්තු දේශපාලනය එතනදී ඉස්සරහට ගත්තා. මොකද රට රැකීම, දේශප්‍රේමීත්වය, පීතෘ භූමිය ආරක්ෂා කිරීම කියන සටන් පාඩ ඇතුලේ තමයි එදා ඒ සාර්වාදී රුසියාව, සාර්වාදී රාජාණ්ඩුව වැඩ කරන ජනතාව, කම්කරු පන්තියේ ගොවි ජනතාව යුද්ධ භූමියට දක්කගෙන ගියේ. ඒගොල්ලන්ගේ අධිරාජ්‍යවාදී උමනාවන් එක්ක එක පැත්තකින් රුසියාව අධිරාජ්‍යවාදී ලක්ෂණ පෙන්නපු රටක්, තව පැත්තකින් පසුගාමී ගොවි රටක්, මේ සෑම සියලු ලක්ෂණයක්ම තිබිච්ච රටක් එදා රුසියාව. ඒතර මේගොල්ලන්ගේ මේ අධිරාජ්‍යවාදී ඕනකම් එක්ක කම්කරුපන්ති ජනතාව, ගොවි ජනතාව යුද්ධයට දක්කගෙන ගිහිල්ලා දශලක්ෂ 2.5ක් මේ අනතුරු යුද්ධයේ විනාශකාරී අත්දැකීමට දක්කද්දි තල්ලු කරද්දි ඒගොල්ලෝ පාවිච්චි කරපු දේශපාලනය තමයි දේශප්‍රේමීත්වය. නිසා එදත් දේශප්‍රේමීත්වය පාවිච්චි කරා ජනතාව අන්දන්න රවට්ටන්න. හැබැයි එදා බොල්ෂෙවික් වලට පුළුවන්කම තිබුණා. බොල්ෂෙවික් විප්ලවයට පුළුවන්කම තිබුණා. එදා අපේ ආදරණීය ලෙනින් සහෝදරයාට පුළුවන්කම තිබුණා ජනතාව, කම්කරු පන්තිය මේ අධිරාජ්‍යවාදී යුද්ධයක්, මේකෙන් ජනතාවට වාසියක් නැහැ, මේකෙන් කම්කරු ජනතාවට වාසියක් නැහැ, ගොවි ජනතාවට වාසියක් නැහැ, රුසියානු පොදු මහ ජනතාවට මේකෙන් අත් වෙන සෙතක් නෑ. අපිට කරන්න තියෙන්නේ මේ අධිරාජ්‍යවාදී යුද්ධයට ජනතාව දක්කන් යන ආණ්ඩුව ගෙදර යන එක, ඒ පාලනය පෙරලා දාන එක කියන තැන ඉඳන් තමයි එදා බොල්ෂෙවික්වරු දේශපාලනය කරේ. ඒ නිසා එදත් ඒ දේශප්‍රේමීත්වය පාවිච්චි වුණා. දැන් අද අපි ලංකාවේ දැන් ලෝකෙ ගත්තත් මේ තත්ත්වය. අද මේ ආර්ථික අර්බුද හමුවේ, මේ ආර්ථික පසුබෑම් හමුවේ අද වෙනත් ලෝකේ පුරා මේ මතුවලා යන ජාතිකවාදී ප්‍රවණතාවය අපි දන්නවා ලාංකීය අත්දැකීමක් බවට පත් වෙලා තියෙනවා. ලාංකීය අත්දැකීමක් බවට පත් වෙලා අපි දැක්ක පහුගිය කාලේ 30 අවුරුදු යුද්ධයෙන් වෙච්ච විනාශය අපි දැක්කා. ඒ විනාශයේදී අපි දන්නවා ගම්වල හිටපු තරුණ දරුවන් යුද්ධයට බඳවගත්තා. ඔවුන්ව යුද්ධයට දක්කගෙන ගියා. දකුණෙත් එහෙමයි, උතුරෙත් එහෙමයි. විනාශකාරී ජාතිවාදී යුද්ධයක් ක්‍රියාත්මක වුණා. සමාජය තුල දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයන් ගණනාවක් වර්ධනය වුණා. නමුත් එදා රුසියාවේ බොල්ෂෙවික්වරුන්ට කරන්න පුළුවන් වෙච්ච දේ ලංකාවේ වමේ ව්‍යාපාරයට කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒක අපි දකින පරාජයක්. මොකද අපි දැක්කා එදා තිබිච්ච ලංකාවේ මතුවලා තිබිච්ච සමාජ ආර්ථික දේශපාලන වටපිටා හමුවේ ජාතිවාදී ඉස්මතු වෙද්දී, ව්‍යාජ දේශප්‍රේමීත්වයක් ඉස්මතු වෙද්දී, ජාතිවාදී ඉස්මතු වෙද්දී ඒක ජාතිවාදී ගැටුමකට හැරුණ මිස අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ. වාමාංශික ව්‍යාපාරයට පුළුවන්කමක් ලැබුණේ නැහැ. එදා ඒ තිබිච්ච තත්වය පවතින ආණ්ඩුවට එරෙහිව, මේ ජාතිවාදී ආණ්ඩුවට එරෙහිව, ජාතිවාදයේ පදනම් කරගත්තු ව්‍යාපාරයන්ට එරෙහිව, මේ ජාතිවාදී පාර්ශව දෙකේ දේශපාලනට එරෙහිව පන්තිය සංවිධානය කරන්න, පොදු මහ ජනතාවක් සංවිධානය කරන්න, සිංහල, තමිල්, මුස්ලිම් පොදු මහ ජනතාව සංවිධානය කරන්න වාමාංශික ව්‍යාපාරය සමත් වුණේ නැහැ. ඒ සමත් නොවීමේ ප්‍රතිඵලය අදටත් තියෙනවා. අදටත් මේ රටේ රාජපක්ෂවරු අදටත් මේ රට පාලනය කරන්නේ ජාතිකවාදයේ පදනම් කරගෙන අපි දැක්ක පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිවුරුම් දීලා කිව්වේ මේක සිංහලයේ ජයග්‍රහණයක් සිංහල ජනතාවගේ ඡන්දයෙන් තේරිපත් වෙච්ච ජනාධිපතිවරයෙක් හැටියට තමයි ප්‍රකාශ ඕක කතා කරේ. ඒතර අපි දන්නවා මේගොල්ලෝ කොහොමද මේ ජාතිකවාදී තමුන්ගේ දේශපාලන අරමුණු සඳහා පාවිච්චි කරන්නේ. එදා සාර් පාලනයේ යටතේ එදා පළමු ලෝක යුද්ධයට දක්කගෙන ගියා කම්කරුපන්ති ජනතාවයි වගේම තමයි මේ රටෙත් බහුතරයක් වෙච්ච සිංහල ජනතාවත් අනිත් පැත්තෙන් තමුන් මුස්ලිම් ජනතාවත් මේ ජාතිවාදය පාවිච්චි කරමින් ජාතිකවාදය පාවිච්චි කරමින් තමුන්ගේ ධනේශ්වර දේශපාලන අරමුණු සඳහා පාවිච්චි කරන විදිහ අපිට අදත් අත්දකින්න යථාර්ථය. අපි දැක්ක දැන් ඊයේ පෙරේදා 20 වෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ 20 වෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ අවසානයේදී රටේ ජනතාව අන්දන්න පහුගිය කාලේ විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රාජපක්ෂ ජනාධිපතිවරයාට බලයට එම සඳහා පාස්කු ප්‍රහාරය පාවිච්චි කළා. පාවිච්චි කරා විතරක් නෙමෙයි ඒක දඩමීමා කරගෙන තමයි ජාතිවාදයේ දඩමීමා කරගෙන තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරේ. එතකොට විවිධ දේශපාලඥයන්ට විවිධ දේශපාලන කණ්ඩායම් වලට සමාජය තුල බරපතල වෛරයක් එන විදිහේ ජාතිවාදී හැඟීම් උත්සවයෙන් කටයුතු කරා. ඒකට උඩගෙඩි දුන්න විශාල සිවිල් සංවිධාන බලවේගයන් පුද්ගල චරිත ගොඩක් මෙරට හිටියා. දැන් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න. ඒ කියන්නේ මේ එන ආර්ථික අර්බුදයේ හමුවේ මේ ඉදිරියේදී දැනටමත් දිගහැරෙමින් තියෙන මේ ආර්ථික අර්බුදය ඉදිරියේදී මතුවීමට නියමිත මේ ආර්ථික අර්බුදයේ හමුවේ විසඳුම් නැති වෙනකොට පාලකයන්ට විසඳුම් නැති වෙනකොට ජනතාව වීදි බහිද්දී ජනතාව තමුන්ගේ ඉල්ලීම් ඉල්ලලා පාරට බහිද්දී උද්ඝෝෂණය කරද්දී ගොවි ජනතාව පාරට බහිද්දී කම්කරු ජනතාව තමුන්ගේ අයිතිවාසිකම් ඉල්ල පාරට බහිද්දී ශිෂ්‍ය ව්‍යාපාරයේ අධ්‍යාපනය විකුණන්න එපයි කියලා පාරට බහිද්දී මේගොල්ලන්ගේ සැලසුම් ඔක්කොම තියෙන මේ දිශාවට ඒ සඳහා දැම්ම තියලා කලෑස් වෙනවා. ඒ නිසා තමයි 20 වෙනි සංශෝධනය ගෙනාවේ අධිකාරී බලයක් තහවුරු කරගන්න. විධායක බලයක් තහවුරු කරන්න, ඒකාධිපති බලයක් තහවුරු කරන්න. ඒක මේ පැහැදිලි ආර්ථික අර්බුදයත් එක්ක සම්බන්ධයි. ආර්ථික අර්බුදයත් එක්ක සම්බන්ධයි. දැන් මේ බලය තහවුරු කරගනිද්දී මේ අධිකාරීවාදී බලය, මේ ඒකාධිපති බලය තහවුරු කරගනිද්දී ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. උන්ට ජාතිවාදී ප්‍රශ්න නැහැ. ඔවුන් වෙනත් ජාතිවාදී කණ්ඩායම් එක්ක වෙනස් ජාතිවාදී දේශපාලනයේ යෙදෙන කණ්ඩායම් එක්ක තමුන් බලයට එද්දී දැඩිව වියෝජනය කරලා ජනතාව අතර විස ශරීරගත කරලා ජනතාව තුළ විරසක භාවයේ සතුරු භාවය වර්ධනය කරපු ඒ මතවාදය දැන් පැත්තක තියලා ආපුසරයක් ඕනම ජාතිවාදී කණ්ඩායමක් එක්ක ආපු සන්දානගත වෙන්න මේගොල්ලෝ සූදානම්. එක තමයි ධනේශ්වර පන්තියේ හැටි. ඒ තමයි ධනේශ්වර ක්‍රමය. ඒ තමයි රාජපක්ෂවරුන්ගේ දේශපාලනය. ඒක තමයි සජිත් ප්‍රේමදාසලගේ දේශපාලනය. ඒක තමයි ධනේශ්වර දේශපාලනය. ඔවුන් මේක පාවිච්චි කරන්නේ ජනතාව අන්දන්න, ජනතාව රවට්ටන්න, ජනතාව බෙදන්න, විරසක කරන්න, කම්කරු පන්තියේ වැඩ කරන ජනතාවගේ ගොවි ජනතාවගේ ශක්තිය මොට කරන්න, දුර්වල කරන්න, සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ එක්සත්කම බිඳින්න, ඒ ශක්තිය බිඳින්න. ඒක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. නමුත් බලය සඳහා ඒගොල්ලන්ට ඕනම ජාතිවාදයක් පාවිච්චි කරනවා වගේම ඕනම ජාතිවාදියෙක් එක්ක එකතු වෙන්නත් ඒගොල්ලෝ ලෑස්ති. නිසා මේක තමයි මේ ධනේශ්වර දේශපාලනයේ තියෙන විනාශකාරී දේශපාලන අත්දැකීම. නිසා මේක අපි දැන් අත්දැකලා තියෙනවා. මේක අපි අත්දකින්න ඕන දෙයක්. ඒ නිසා අපි හිතනවා දැන් මේ ඔක්තෝබර් විප්ලවය ගැන කතා කරන මේ වෙලාවේ අපි මේක ගැන අපි ටිකක් බරපතල ලෙස කල්පනා කරන්න ඕන. දැන් අපි දන්නවා මේ 20 වෙනි සංශෝධනය ඇවිල්ලා එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ බරපතල අර්බුදයක්, ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ බරපතල අනතුරක් මතුවලා තියෙන වෙලාවක අපි මේ ඔක්තෝබර් විප්ලවය සම්බන්ධ සාකච්ඡාව ඔබත් එක්ක කරා. ඒතර අපි දන්නවා දැන් දිගටම ලංකාවේ 1978 විධායක ජනාධිපතික්‍රමයේ හඳුන්වා දුන් වකවානුවේ සිට ඊටත් කලින් ඉඳන් අපි දන්නා 1971 අද්දකින්. නමුත් විශේෂයෙන්ම 1970 පස්සේ ගෙවිච්ච වසර 42 කාලය තුල දිගහැරුණු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සහ නව ලිබරල් සංස්කෘතික ප්‍රවාහයත් එක්ක කොහොමද මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය අත්වල බැඳගෙන ඉස්සරහට ආවේ. ඒක අපි දැක්ක පාලන වකවානු කිහිපයක් කරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පාලනයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම නැත්තම් පොදු ජන පෙරමුණු ප්‍රමුඛ පාලන ව්‍යුහයන් මේ හරහා කොහොමද මේ ආර්ථික අර්බුදයයි ඒකට උත්තරේ හැටියට ගෙනාවු මේ නව ලිබරල් විනාශකාරී සමාජාර්ථික අත්දැකීමයි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන ප්‍රවාහයයි කොහොමද ඒකට ගියේ, කොහොමද ඒකට ජාතිවාදයේ ජාතිකවාදයේ අත්වල බැඳගත්තේ කියලා අපි දැක්කා. දැන් මේ ගමන ඉස්සරහට යමින් තියෙන වෙලාවක තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ බරපතල සාකච්ඡාවක් මතුවලා තියෙන්නේ. ඒතර අපිට දැන් මේ ඔක්තෝබර් විප්ලවය ආපු සැරේ මේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්කත් සම්බන්ධ කරලා පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. එක පැත්තකින් අපි දන්නවා එක පැත්තකින් දැන් සමහර විට මේ සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රාජ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වකවානුව අද වෙනකොටත්
සමහර විට ඉතින් කියුබාව සම්බන්ධයෙන් මේ ප්‍රකාශ අපි කියන අහලා තියෙනවා. ඒ තමයි මේ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ඒ නිසා මේ ලෝකයේ වර්ගීකරණය කරන මේ ධනේශ්වර රටවලට ඒගොල්ලෝ කියන මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සතුරා ආපුසරයක් සමාජවාදී රටවල් අර්ථකථනය කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී නැති මේ ඒකාධිපති පාලනයක් තියෙන රටවල් කියලා. මොකද මේකේ තනිපක්ෂ ක්‍රමයක් තියෙන බහුපක්ෂ ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ ඒකාධිපති ක්‍රමයක් තියෙන්නේ. මේ විදිහ වැරදි අර්ථකථනයක් විකෘති කරන ලද අර්ථකථනයක් තියෙනවා. නමුත් ඇත්තම ගත්තොත් අපි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් අරගලයක නියැලෙලා ඉන්න මේ වත්මන් මොහොතේ එදා අපි ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම අපි කොහොමද දකින්නේ? ඒ තමයි අපිට මිහිපිටට ලැබුණු ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්පත් කරගත් මොහොත. ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්පත් කරගත් මොහොත අපි මොකද අපි දන්නවා ආදරණීය සහෝදරනි මේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය. අපි දන්නවා මේ අපි භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදයේ තරම අපි දන්නවා. අපි මැතිවරණ කරන්න ගියත්, අපි උද්ඝෝෂණ කරන්න ගියොත්, අපි ඉල්ලීම් ඉල්ලන්න ගියත් අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කොහොමද වෙඩි උණ්ඩෙන් ඒකට උත්තර හම්බ වෙන්නේ කියන ගැන අපිට ඉතිහාසයක් තියෙනවා. ඒ ගැන අපතුමින් පුනරුච්චාරණය කිරීම අවශ්‍ය නැහැ. අද එනකොට ඒක ලංකාව විතරක් නෙමෙයි ලෝක පරිමාණ අත්දැකීමක් බවට පත් වෙලා. නමුත් මේ සුපිරි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන තත්ත්වය ඇතුළෙත් අපි දන්නවා මේ ඔවුන් කතා කරන්නේ නීති ඉදිරියේ සමානාත්මතාවය සහ දේශපාලනය කිරීමේ අයිතිය කියන කාරණේ තමයි ඒගොල්ලෝ සාකච්ඡා කරන්නේ. නමුත් පළවෙනි වරට ලෝකේ මේ මිහිපිට පළවෙනි වතාවට 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පස්සේ නීති ඉදිරියේ සැබෑ සමානාත්මතාවය විතරක් නෙවෙයි, දේශපාලනය කිරීමේ සැබෑ සමානාත්මතාවය විතරක් නෙවෙයි, ආර්ථික සමානාත්මතාවය. ජීවත් සමාජවාදී දේශයක ඉපදෙන ඕනම කෙනෙකුට අධ්‍යාපනය ලබන්න, නිදහසේ අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය, නිදහසේ සෞඛ්‍ය පහසුකම් ලබන්න තියෙන අයිතිය, නිදහසේ නිවාසයකට හිමිකම් කියන්න තියෙන අයිතිය, නොමිලේ අනිකුත් සියලු ප්‍රවාහන පහසුකම් ලබන්න තියෙන අයිතිය, ඒ වගේම රැකියාවක් කිරීමේ අයිතිය, මේ කියන සියලුම ආර්ථික අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස තහවුරු කරන සමාජ ක්‍රමයක් ලෙස තමයි සමාජවාදය දකින්නේ. ඒ නිසා සමාජවාදය තුළ විතරයි මේ ආර්ථික අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් කොට වැටෙන්නේ. ධනේශ්වර ක්‍රමය ඊටාම සුපිරි ධනේශ්වර ක්‍රමය. ඊටාමත් ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර ක්‍රමය තියෙනවා කියන රටවලත් නීතිය සහ දේශපාලනය තමයි උන්ගේ වගන්ති වල තියෙන. ඒක යථාර්ථය නෑ. ඒක යථාර්ථය නැතුණත් වගන්ති වල හරි තියෙන නීතිය සහ දේශපාලන ඉදිරියේ සමානයි කියන එක මිසක ආර්ථික අසමානතාවය පිළිගැනීමෙන් තමයි මේ ව්‍යවස්ථා හදලා තියෙන්නේ. මේ ව්‍යවස්ථා හදලා තියෙන්නේ ඒ නීති කෙටුම්පත් කරලා තියෙන්නේ ආර්ථික අසමානතාවය තියෙද්දි, ආර්ථික වෙනස්කම තියෙද්දි, ඇති නැති පරතරය තියෙද්දි, සාතිශය බහුතරයක් දුප්පතුන්ව ඉඳද්දි තමයි ඒක පිළිගැනීමෙන් තමයි ඒක නීතියක් හැටියට පිළිගැනීමෙන් තමයි උන්ගේ ව්‍යවස්ථා සකස් වෙලා තියෙන්නේ. උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඒක. ඒ නිසා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ පළවෙනි වතාවට ඔක්තෝබර් විප්ලවයේදී අපි අත්දැක්කේ ඒක වෙනස්. ඒ තමයි ආර්ථික සමානාත්මතාවය මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ නිසා එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් ධනේශ්වර ක්‍රමයට දෙන්න බෑ. ධනේශ්වර ක්‍රමයට දෙන්න අවශ්‍යත් නෑ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ ප්‍රශ්නට අපි මුහුණ දෙන්නේ මේ වත්මන් වෙලාවේ. විශේෂයෙන් ලංකාවේ බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක්, ඒකාධිපති පාලනයක් තහවුරු වෙමින්, ජාතිවාදයේ දඩමීමා කරමින් දේශපාලනය යන වෙලාවේ එක පැත්තකින් චීනයට නැමෙමින්, තව පැත්තකට දැන් හෙට අනිද්දා එනවා පොම්පියෝ එනවා, රාජ්‍ය ලේකම් ඇමරිකාවේ ඊයේ පෙරේද ඇවිල්ලා ගියා. චීනයේ හිටපු විදේශ ලේකම් ඇවිල්ලා ගියා. එහෙන් ඉන්දියාවට නැමෙනවා. නිසා මේ කලාපීය භූදේශපාලන අවශ්‍යතාවයන්ට, අධිරාජ්‍යවාදී බලවතුන්ට, කලාපීය බලවතුන්ට ජනතාවගේ අනුමැතියකින් තොරව, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනතාවගේ කැමැත්තකින් තොරව යට වෙමින් විවිධාකාර හොර ගිවිසුම් අත්සන් කරන්න සැලසුම් සකස් කරගෙන ඉන්න වෙලාවේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ බරපතල අරුමුදයක් තියෙන වෙලාවේ, අභියෝගයක් තියෙන වෙලාවේ අපි දන්නවා සමාජවාදී රාජ්‍ය පද්ධතිය කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාවට ප්‍රදානය කරේ. දා ඔක්තෝබර් විප්ලවය කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාවට ප්‍රදානය කරේ කියන කාරණය අපි දන්නවා. නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ ප්‍රශ්න ගත්තත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු කරන්න අපිට පුළුවන් වෙන්නේ සමාජවාදී බඩබිල්ලක් තුල විතරයි. ඒ නිසා තමයි අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය එදා ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම්, ඒ ඔක්තෝබර් විප්ලවයේ පාඩම අනුව යමින් ලාංකීය සමාජවාදයේ ගොඩනැගීමේදී ජනතාවට බලය ලැබෙන ව්‍යවස්ථාවක් ගොඩනගන්න ඕනේ කියලා හඬ නගන්න. අපි දැක්ක පොගේ කාලේ ව්‍යවස්ථා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙද්දී වෘද්ධ පක්ෂ වාමාංශිකය කියාගත්තු සමහර කණ්ඩායම් මේ ක්‍රමය පිරිසුදු කරලා, මේ පාලන ක්‍රමය පිරිසුදු කරලා පවත්වාගෙන යන්න පුළුවන් කියලා හිතන කණ්ඩායම් වචනයක්වත් කිව්වේ නැහැ. මිනිස්සු පාරට ගෙනාවේ නැහැ, ජනතාව සංවිධානය කරේ නැහැ.
20 වෙනි සංශෝධනයට එරෙහිව මේ ඒකාධිපති ව්‍යවස්ථාවට එරෙහිව ජනතා සංවිධානය කරේ නැහැ. ඔවුන් පැත්තකට වෙලා හිටියා. ඔවුන් ඒ ගැන හඬතලුවේ නැහැ. ඔවුන් ජනතාවට පාඩමක් උගන්වන්න ඉතින් ජනතාව ඡන්දයෙන් පත් උනේ. ජනතාව 69 ලක්ෂයක් ඡන්දය දීලා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරේ. අපට ඡන්ද දුන්නේ නැහැ. ඒ නිසා ජනතාව බලාගත්තු දෙයින් ජනතාව මේකට මුහුණ දුන්න දෙයින් ජනතාව විඳවපු දෙයින් මේ ස්ථාවරෙන් තමයි අද වෙනකොට මුරුද්ධ පක්ෂ අනිත් පැත්තෙන් වාමාංශිකයි කියාගත්තු අතීත වාමාංශික පක්ෂ අද වෙනකොට කටයුතු කරමින් ඉන්නේ. මේක බරපතල දේශපාලන ප්‍රශ්නයක්. ඒ නිසා තමයි අපි කිව්වේ 20 වෙනි සංශෝධනයත් එපා. ඒකාධිපති ව්‍යවස්ථාවම එපා. පාලකයන්ට නෙවෙයි ජනතාවට බලය ලැබෙන ව්‍යවස්ථාවක් සඳහා අපි සටන් කරමික පාලකයෝ දෙන්නේ නැහැ. ජනතාවට බලය ලැබෙන ව්‍යවස්ථාවක් ආර්ථික සමානාත්මතාවයේ සහිත එදා ඔක්තෝබර් විප්ලවයෙන් පස්සේ ගොඩනගුවා වගේ ව්‍යවස්ථාවක් ජනතාවට නිකන් හම්බෙන්නේ නැහැ, පාලකයන්ගෙන් හම්බෙන්නේ නැහැ. ඒක අපි සටන් කරලා දිනා ගන්න ඕන ව්‍යවස්ථාවක් පාලන ක්‍රම එකක සමාජවාදයෙන් තොරව එක දිනා ගන්න බෑ. නිසා එක පැත්තකින් ආර්ථික අර්බුදය ගත්තත්, මේ ආර්ථික අසමානතාවය ගත්තත්, ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ප්‍රශ්න ගත්තත් මේ සෑම සියලු ප්‍රශ්නයකටම තිරසාර විසඳුමක් කල්පවත්නා විසඳුමක් මානවවාදී විසඳුමක් හොයාගන්න අපිට පුළුවන් එකම මාවත ඔක්තෝබර් විප්ලවයේ එදා රුසියානු කම්කරුපන්ති ජනතාව ගොවි ජනතාව වැඩ කරන ජනතාව ගිය මාවතේ යන්නේක විතරයි. නිසා එදාටත් වැඩිය අද විප්ලවය අනිවාර්ය. සමහර පක්ෂ සමාජවාදය ගැන කතා කරන්න බය වෙලා ඉන්න වෙලාවේ සමාජවාදය ගැන ප්‍රතිපත්ති ගැන කතා කරන්න බය වෙලා ඉන්න වෙලාවේ අපි කියනවා අපි බොහොම වගකීමෙන් කියනවා අපි බොහොම නිර්භවයෙන් කියනවා ලංකාවේ තියෙන සමාජ ආර්ථික ජාතික මේ සියලු ගැටලු වලට සංස්කෘතික ගැටලු වලට එකම විසඳුම හොයන්න පුළුවන් සමාජවාදී විප්ලවයෙන් විතරයි. අපි දේශපාලනය කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය දේශපාලනය කරන්නේ ලාංකේය සමාජයේ සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීම උදෙසා අපේ සෑම සියලු දේශපාලන ක්‍රියාකාරකක්ම මතවාදී මැදිහත්වීමක්ම අපි සියලු උද්ඝෝෂණ ව්‍යාපාරයක්ම ජනතාව සංවිධානය කිරීමක්ම පෙළ ගැහෙන්නේ වෙන කොහෙටවත් මේ අපි ධනේශ්වර පන්තියට අපි බොහොම වකීමෙන් කියනවා අපේ එකම අරමුණ මෙරටේ ජනතාව සංවිධානය කළ ජනතාවගේ කැමැත්තෙන් මෙන්න මේ සමාජවාදී සමාජ විප්ලවය ගොඩනැගීම පමණයි අන් කවර ඉලක්කයක්වත් අපිට නැහැ. අපි ඒක කියන්න ඕන. මොකද ජනතාවට හොරෙන් විප්ලවය කරන්න බෑ. ජනතාවත් එක්ක එකතු වෙලා ජනතාව සංවිධානය කරලා ජනතාවගේ කැමැත්තෙන් තමයි අපි සමාජවාදය ගොඩනගන්නේ. එතෙක් අපේ මේ ගමන යනවා කියන කාරණේ අපි කියන්න ඕනේ මේ ඔක්තෝබර් විප්ලවය ගැන සාකච්ඡා කරන වෙලාව. එදා 1978 රෝණ විජේට සහෝදරයා ඇතුළු අපේ සිරගත වෙලා හිටපු 70 අරගලෙන් සිරගත වෙලා හිටපු සහෝදරියන් නිදහස් වුණාන් පස්සේ අපි දැක්කා 1978 ඔක්තෝබර් විප්ලවයේ පාඩම් කියලා රෝණ විජේට සහෝදරයා දේශනයක් කරා. මේ දේශනයේදී රෝණ විජේට සහෝදරයා එදා පැවතිච්ච ආර්ථික තත්ත්වයන් එදා පැවතිච්ච සමාජ ඓතිහාසික වටපිටාවට අනුව රෝණ සහෝදරයාගේ වැඩිපුර ඉලක්කය තිබුණේ මේ ඔක්තෝබර් විප්ලවයේ පාඩම වැඩිපුර ගෙනාවේ මේ එදා පැවතිච්ච ඉපැරණි වමේ ව්‍යාපාරය සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය කොහොමද ජනතාව පාවා දුන්නේ කොහොමද කම්කරුපන්තිය පාවා දුන්නේ කොහොමද රටේ වැඩ කරන ජනතාව පාවා දුන්නේ ධනේශ්වර පක්ෂ ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට සන්දාන ගහලා සභාග ගහලා කොහොමද විප්ලවීය අරගලයන් පාවා දුන්නේ කොහොමද කම්කරුපන්තිය ස්වාධීනව සංවිධානය කරන වෙනකොට ස්වාධීන බලයක් දක්වා ගොඩනගන වෙනකොට ගොඩනගාගත්තු ශක්තිය කොහොමද කියලා ධනේශ්වර පන්ති ඉස්සරහා දන ගැස්සුවේ කියන එක ගැන තමයි එදා රෝණ විජේට සහෝදරයා කතා කරේ. රෝණ විජේට සහෝදරයා එදා මතක් කරලා දුන්නා. එදා 1917 රුසියන් විප්ලවය සිද්ධ වෙච්ච වෙලාවේ ඔක්තෝබර් විප්ලවය සිද්ධ වෙච්ච වෙලාවේ කොහොමද ඒ රටේ හිටපු ඇන්නම් පෙරේරලා ඒ රටේ හිටපු කොල්ලිනාඩි සිල්වලා ඒ රටේ හිටපු වාමාංශික ව්‍යාපාරය තුල දුර්වල හිටපු අය කොහොමද එදා සාර් පාලනයට සහායක දුන්නේ එහෙම නැත්නම් එදා විප්ලවයට විරුද්ධව කටයුතු කරේ කොහොමද කියලා. ඒ නිසා එදා රෝණ විජේට සහෝදරයෙක් 1978 අවධාරණය කළේ මෙන්න මේ අවස්ථාවාදයට එරෙහිව කොහොමද සටන් කරන්නේ කොහොමද මේ අවස්ථාවාදයට එරෙහිව සටන් කරන්න අපි ඔක්තෝබර් විප්ලවයේ පාඩම් ඉගෙන ගන්න කියන කාරණේ එදා අවධාරණය කළා. ඒ නිසා ආදරණීය සහෝදරනි එදාටත් වඩා අද අපිට මේ පාඩම ඉතා බලවත්ව අධ්‍යයනය කරන්න තියෙනවා. විශේෂයෙන් අද වෙනකොට සමාජවාදය ගැන කතා කරන ව්‍යාපාර අතලොස්සක් බවට පත් වෙනවා. එයිනුත් සමාජවාදී සමාජ විප්ලවය ගැන කතා කරන ව්‍යාපාර අතලොස්සක් බවට පත් වෙලා. ඒකට හේතුව අද වෙනකොට අපි දන්නවා විශේෂයෙන් නව ලිබරල් ධනවාදයේ විසින් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති විසින් නව ලිබරල් දේශපාලන සංස්කෘතිය විසින් අද වෙනකොට මුළු ලෝකෙම යටපත් කරලා අද වෙනකොට ධනේශ්වර දෘෂ්ටිවාදයන් විවිධාකාර විදියට වාමාංශික ව්‍යාපාරය කඩ කරලා දාලා තියෙනවා. ඒ නිසා ලෝකෙම අපි දැක්ක 1990
91 කාලේ සෝවියට් දේශය ඇතුළු සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් එක්ක ලෝකයේම තිබිච්ච වාමාංශික ව්‍යාපාර කොමියුනිස්ට් පක්ෂ තමුන්ගේ නම් මාරු කරගත්තා. රතු කොඩිය වෙනුවට රෝස පැහැ කොඩිය ඔසවගත්තා. තමුන්ගේ නම් පක්ෂවල නම් වෙනස් කරගත්තා. සමාජවාදී පක්ෂවල නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කරගත්තා. ඒ වගේ බරපතල පසුබෑමකට ගියා. ඒ වගේම අපි දැක්කා චීනය අද වෙනකොට සම්පූර්ණ ධනවාදී චීනයක් බවට පත් වෙලා අධිරාජ්‍යවාදී ලක්ෂණ පෙන්눔 කරන චීනයක් බවට පත් වෙලා අද වෙනකොට ලෝකෙම තිබිච්ච සමහර වමේ ව්‍යාපාර දුර්වල වෙලා ලංකාවෙත් විප්ලවය ගැන කතා කරපු සමාජවාදය ගැන කතා කරපු ව්‍යාපාර සම්පූර්ණ ධනේශ්වර සංවාදයකට ගොදුරු වෙලා ධනේශ්වර වැඩපිළිවෙලක් තුල හිර වෙලා ඉන්නවා. අපි දැක්ක පහුගිය මැතිවරණවලදී අපි දැක්ක ජනාධිපතිවරණේ 2019 ඊට කලින් අපි දැක්කා 2015 මහමැතිවරණ ජනාධිපතිවරණවලදී ඊයේ පෙරේද පැවතිච්ච මහමැතිවරණයේදී සියලු දෙනාම රාජපක්ෂවරුන්ගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය මේ කියන සියලු ව්‍යාපාර ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ඇතුලේ කිසිම වෙනසක් නැහැ. හැම කෙනෙක්ම උදාහරණයක් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු උදාහරණයක් ගන්නකොට ජාතික ජන බලවේගයේ සිංගප්පූරු උදාහරණයක් ගන්න. සිංගප්පූරු මොඩල් එක උදාහරණයක් ගන්න. ඒ නිසා අපි දැක්කා තවදුරටත් ප්‍රතිගාමී රාජ්‍යයන් ලෙස ලෝක වාමාංශික ව්‍යාපාරය අඳුරගත්තු මේ දකුණු අග්නිදිග ආසියානු රටවල් මැලේසියා සිංගප්පූරු වගේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණයෙන් බිඳුවට වට්ටපු වාමාංශික ව්‍යාපාරයේ ඝාතනය කරලා පොඩිපට්ටම් කරලා මර්ධනය කරපු රාජ්‍යයන් ඇති නැති පරතරය වර්ධනය කරන රාජ්‍යයන් අද වෙනකොට මේ රට හදන දිශාවේ මොඩල් බවට පත් කරන තරමට මේ පක්ෂ බංකොලොත් වෙලා ඉන්න නිසා අද වෙනකොට වාමාංශික ව්‍යාපාරවල තත්ත්වය ඒකයි. අද වෙනකොට මේ වාමාංශික ව්‍යාපාර අවස්ථාවාදී ව්‍යාපාර බවට පත් වෙලා ඔවුන් අද වෙනකොට ධනේශ්වර කඳවුරේ රාජ්‍යයන් උදාහරණයට ගන්න මොඩල් සැටියට ගන්න තත්වයට පත් වෙලා ඉවරයි. නිසා මේක තමයි යථාර්ථය. නිසා එදා රෝණ සහෝදරයා 1978 ජනතායකතුරණී නිර්මාතෘ රෝණ සහෝදරයා එදා 1978 දී කතා කරේ කොහොමද මේ අවස්ථාවාදීට විරුද්ධව සටන් කරන්න අපි කොහොමද ඔක්තෝබර් විප්ලවයෙන් පාඩම් ඉගෙන ගන්න කියලා. කොහොමද ලෙනින් එදා අවස්ථාවාදීන්ට නොදී පෙබරවාරි විප්ලවය සිද්ධ වෙද්දී 1917 පෙබරවාරි මාසේ රාජාණ්ඩුවෙන් ධනේශ්වර පන්ති අතර බලය මාරු වෙලා තියෙන වෙලාවේ ආපුසරයක් යුද්ධ දිගට ගෙනියමු ආපුසරයක් ඒ ගිය පාරෙම යමු කියලා කියද්දී අර හිටපු සමහර වාමාංශික සලුපිලි පොරවගත්තු අය ලෙනින් සහෝදරයා ඉතා පැහැදිලිවම කොන්නේ ගමන තියෙන්නේ සමාජවාදී විප්ලව දිශාවට ආය අතරමැද සමාදානයක් නැහැ. පක්ෂ නම වෙනස් කරා කොමියුනිස්ට් පක්ෂය පැරණැඳුම් අයින් කරන්න කිව්වා අලුත් ඇඳුම් දාගන්න කිව්වා කල් ගන්න බෑ විරාමයක් නැහැ සමාජවාදී විප්ලවයට ඉස්සරහට යමු කිව්වා. එහෙම තමයි 1917 ඔක්තෝබර් මාසයේ නැත්නම් නොවැම්බර් අලුත් කැලෙන්ඩර් යන නොවැම්බර් 7 වෙනිදා සමාජවාදී විප්ලවය ඔක්තෝබර් විප්ලවය අපි මිහිමත අත්දැකීමක් බවට පත් කරගන්න. ඒ වගේම අද දවසෙත් එදා රෝණ සහෝදරයා 1978 කතා කරාටත් වඩා බරපතල තත්වයක් අතින. මොකද ඒකට හේතුව අද වෙනකොට වාමාංශික ව්‍යාපාරයයි කියාගත්තු කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අද වෙනකොට ධනේශ්වර කඳවුරට ගාල් වෙලා ඉවරයි. ධනේශ්වර මතවාදයන්ට ගාල් වෙලා ඉවරයි. සභාග කියන ඒවා ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා ඇමතිකම් අරන් හදන්න ඕන නෑ. සභාග කියන ඒවා පාර්ලිමේන්තුවේ හදන්නත් පුළුවන්. පාර්ලිමේන්තුවේ පිටත හදන්නත් පුළුවන්. මතවාදී දලයේ ඒ සභාග වලට අදාළ දේශපාලනය නිර්මාණය කරන්නත් පුළුවන්. අද වෙනකොට මේ පැරණි මවේ ව්‍යාපාරයන් බවට පත් වෙච්ච මේ සමහර කණ්ඩායම් අද වෙනකොට මේ තත්ත්වයට පත් වෙලා අවසන් නිසා අපිට අද දවසේ අපි විප්ලවය අනිවාර්යයක් වෙලා තියෙද්දි ලෝක පරිමාණ ආර්ථික අර්බුදයන්ට ලාංකීය පරිමාණ ආර්ථික අර්බුදයන්ට අනිකුත් සමාජ සංස්කෘතික අර්බුදයන්ට පාරිසරික අර්බුදයන්ට න්‍යෂ්ටික අර්බුදයන්ට වසංගත අර්බුදයන්ට එකම විසඳුම වෙච්ච සමාජවාදය අනිවාර්යයක් වෙලා තියෙන මේ වෙලාවේ අපිටත් එක පැත්තකින් සමාජය තුළ මේ මතුවලා තියෙන මේ අවස්ථාවාදී ප්‍රවණතා නිර්ධනපන්ති විරෝධී ප්‍රවණතා කම්කරුපන්ති විරෝධී ප්‍රවණතා සමාජවාදයට එරෙහි දේශපාලන මතවාදයන්ට එරෙහිව අප්‍රතිහත අරගලයක් කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි අද දවසේ අපි ඉස්සරහා තියෙන බරපතල අභියෝගය. අපි දන්නවා ඉතිහාසය එදා මාක්ස් කිව්වා ලෝකයේ ඉතිහාසය නිර්මාණය කරන්නේ මිනිස්සු. ඉතිහාසය නිර්මාණය කරන්නේ වැඩ කරන ජනතාව. වැඩ කරන පන්තින් තමයි ඉතිහාසය නිර්මාණය කරන්නේ. මාක්ස් කිව්වා මේ ඒ වුණාට ඒ දීලා තිබෙන තත්වයන් ඇතුලේ එදා ඔක්තෝබර් විප්ලවය දී තිබුණු තත්වය ඇතුලේ එදා තිබිච්ච රාජාණ්ඩු පාලන සමය නිකොලොයි සාර්ගේ රාජාණ්ඩු පාලන සමය ඒ වෙනකොට තිබිච්ච රුසියාවේ දේශපාලන ආර්ථික තත්වය ඒ වෙනකොට පළමු ලෝක යුද්ධ තත්වය මේ කින දී තිබෙන තත්වයන් ඇතුලේ තමයි එදා ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කරේ. ඒ වගේම ඉතිහාසයේම තමයි නිර්මාණය වෙන්නේ. ඒ වගේම ට්‍රොස්කි සහෝදරයා කිව්වා මේ ජනතාව පුදුමහා ජනතාව වැඩ කරන ජනතාව මේ ඉතිහාසයේ වේදිකාවට කඩාවදින්නේ කොහමද? ඒ කඩාවැදිලා තමයි මේ ඉතිහාසය වෙනස් කරන්නේ. අපි දැක්කා එදා
එදා බොල්ෂෙවික් විප්ලවයේදී 1917 ඔක්තෝබර් විප්ලවයේදී අපි දැක්කා කොහොමද වැඩ කරන ජනතාව කම්කරුපන්තික ජනතාව කොහොමද එදා ඒ විප්ලවීය අරගලයට දායක වුණේ. අපි දන්නවා 1917 පෙබරවාරි මාසේ පෙබරවාරි විප්ලවය සිද්ධ වෙච්චි ලෙනින් සහෝදරයා රුසියාව හිටියේ නෑ. ගොඩක් පක්ෂ නායකයෝ රුසියාව හිටියේ නෑ. ගොඩක් අය විදේශගත වෙලා හිටියේ පිටුවහලේ හිටියේ සමහර අයට රුසියාවට එන්න බැරි තත්ත්වයක් තිබුණා. නමුත් සටන් කරලා පුරුදු වෙච්ච පුහුණුව ලැබපු අත්දැකීම් තිබිච්ච අරගලයේ අත්දැකීම් තිබිච්ච කම්කරුපන්ති ජනතාව එදා පෙබරවාරි විප්ලවයේදී ගන්න ඕන පැත්ත හරියට ගත්තා. ඔවුන් ද්විත්ව බලය ගොඩනැගුවා. සෝවියට් සභාව ඇතුළට ගෙනාවා කම්කරුපන්ති බලය. එක පැත්තකින් ආණ්ඩුව තියෙනවා. එක පැත්තකින් රාජ ආණ්ඩුව බිඳ වැටිලා අලුතෙන් ධනේශ ආණ්ඩුවක් පත් වෙලා මේ පැත්තෙන් සෝවියට් සභාවල කම්කරුපන්ති බලය ගොවි ජන බලය තහවුරු වෙලා තියෙනවා. සෙබල බලය තහවුරු වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් එදා නිර්මාණය වුණේ 1905 සිට පරාජය වෙච්ච විප්ලවවල සියලු විප්ලවයන්ගේ අත්දැකීම් මැද්දේ තමයි පෝෂණය ලැබපු පුහුණුව ලැබපු අත්දැකීම් ලැබපු කම්කරුපන්ති ජනතාව එදා 1917 පෙබරවාරි විප්ලවයේදී ඊට පස්සේ 1917 ඔක්තෝබර් විප්ලවයේදී කටයුතු කරේ. ඒ නිසා අපි දන්නවා ආදරණීය සහෝදරනි ඉතිහාසය නිර්මාණය කරන මිනිස්සු, ඉතිහාසය නිර්මාණය කරන වැඩ කරන ජනතාව, ඉතිහාසය නිර්මාණය කරන්නේ වැඩ කරන පන්තිය. එනිසා ඉතිහාසය එසේ නිර්මාණය කරද්දී අපි දන්නවා ඔවුන් දී තිබෙන තත්ත්වයන් ඇතුලේ ඒක ගොඩනගන්නේ. හැබැයි වගේම ඒක දෑත් බැඳගෙන පැත්තකටලා බලා ඉඳලා නෙවෙයි මේ තියෙන දේශපාලනයට කඩා වැදිලා, මේ තියෙන ධනේශ්වර දේශපාලනයට කඩා වැදිලා ඒක තුල තමුන්ගේ දේශපාලන වැඩපිළිවෙල තහවුරු කරලා, තමුන්ගේ දේශපාලන සටන්පාඩ තහවුරු කරලා පන්තියේ ඉල්ලීම් ඉස්සරහට අරගෙන ගොවි ජනතාවගේ, කම්කරුපන්ති ජනතාවගේ, දීවර ජනතාවගේ අනෙකුත් ශිෂ්‍ය ව්‍යාපාරයේ අනෙකුත් සෑම සියලු අවිධිමත් කම්කරු පන්තියේ විවිධාකාර හේතු නිසා රැකියා විරහිත භාවයට පත් කරලා තියෙන ජනතාවගේ සියලු දෙනාගේ සටන්පාට වැඩපිළිවෙළ මේ දේශපාලන ක්‍රියාවලියට ඇතුල් කරලා තමයි මේ ඉතිහාසය වෙනස් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වෙන්නේ. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි අපි දන්නවා අද වෙනකොට අපි ඉස්සරහා තියෙන්නේ එවැනි තත්ත්වයක්. ඒ නිසා අපි දන්නවා දැන් එක පැත්තකින් විප්ලවය එදා සෝවියට් විප්ලවය, රුසියන් විප්ලවය අද වෙනකොට මිහිමත නැහැ. අපි දන්නවා සෝවියට් දේශය ඇතුළු සමාජවාදී කඳුරු බිඳ වැටිලා. හැබැයි ඒ නොනිමි විප්ලවයේ අත්දැකීම තාමත් අපි අතර තියෙනවා. මේක නොනවතින විප්ලවයක්. මේක ඉවර වෙන්නේ නැහැ. එදා 1848-49 විප්ලව ජර්මනිය යුරෝපයේ තිබිච්ච විප්ලව සමාලෝචනය කරමින් මාක්ස් සහෝදරය එංගල්ස් සහෝදරය කිව්වේ මේක නොනවතින විප්ලවයක්. මේක ඉවර වෙන්නේ නැහැ. මේක අතරමැද නවතින්නේ නැහැ. මේක දිගටම යනවා ඉස්සරහට. ඒක අපි දැක්කා 17 කොහොමද ඒක සිද්ධ වුණේ? රුසියන් විප්ලවය ඇතුලේ කොහොමද රාජාණ්ඩුව පෙරලා ධනේශ්වර ආණ්ඩුවක් හැදුනේ? කොහොමද ඊට පස්සේ සමාජවාදී ආණ්ඩුවක් හැදුනේ? කොහොමද කම්කරුපන්ති නතරපන්ති රාජ්‍ය බලය තහවුරු කරගත්තේ කියලා අපි දැක්කා. ඒ වගේම ඒ විප්ලවවල ඉතිහාසය අදටත් වළංගුයි. ඒ ඉතිහාසය මැරෙන්නේ නැහැ. ඒ නිසා ඒ අත්දැකීම මිය යන්නේ නැහැ. රාජ්‍යයක් හැටියට රුසියාව බිඳ වැටුණත්, සෝවියට් දේශය බිඳ වැටුණත්, සමාජවාදී රාජ්‍යයන් හැටියට ඒවැ තිබිච්ච අර්බුද නිසා, ඒවැ තිබිච්ච අවස්ථාවාදී ප්‍රවණතා නිසා, අධිරාජ්‍යවාදීන්ගේ ධනේශ්වර කඳුරේ ප්‍රහාර නිසා බිඳ වැටුණත් මේ අත්දැකීම විසින් ගෙනාපු ඒ සාධනීය ඉදිරි ගමන ලෝකයට හෙටටත් අවශ්‍යයි. ඒ සඳහා ඒ නොනිමි විප්ලවයේ, ඒ නොනවතින විප්ලවයේ ඉදිරි ගමන සඳහා අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය හැටියට මේ රටේ වැඩ කරන ජනතාව, මේ රටේ කම්කරුපන්තික ජනතාව, මේ රටේ ගොවි ජනතාව, මේ රටේ විවිධාකාර ආර්ථික හේතු නිසා විවිධාකාර රැකියා විරහිත භාවයට පත් වෙලා ඉන්න ජනතාව, ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ තරුණියන්, කාන්තාව මේ සියල්ලම සංවිධානය කරලා අපි කොහොමද ඉදිරියේදී සමාජවාදී සමාජ විප්ලවය ලාංකීය පොළොතලය තුළ තහවුරු කරන්න කියන අභියෝගය අපි බාරගත යුතු තියෙනවා. ඒ අභියෝගය අපි ගත යුතු තියෙනවා. අපි දන්නවා එදා 1905 විප්ලවයෙන් පස්සේ ලෙනින් සමෝද 1907-8-9 කිව්වේ පරාජය වකවානු. ඒ කාලේ තමයි සම්පූර්ණ ම්ලේච්ඡත්වයේ වකවානුවක් තිබුණ රුසියාවේ. මර්ධනය තිබුණා. පාවා දෙන්න හිටියා. දියකර හරින්න හිටියා. ධනේශ්වර කඳුරට පලා යන්න හිටියා. ඔත්තුකාරයෝ නිර්මාණය වෙලා හිටියා. ඉතාමත් අතලොස්සක් තමයි සමාජවාදී ගැන විශ්වාස කරපු, කොමියුනිස්ට්වාදී ගැන විශ්වාස කරපු ඉතාම අතලොස්සක් තමයි බොල්ෂෙවික් වරුන් සමග රැඳිලා හිටියේ. ඒව තමයි 1908 9 10 වකවානුව ගෙව්වේ. ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ, ඉතාමත් මර්ධනකාරී තත්වයක් යටතේ සාර්ගේ රහස්වතු සේවයට මූණ දෙමින්, සැඟවෙමින්, පලා යමින් තමයි එදා බොල්ෂෙවික් වාදය ආරක්ෂා කරගත්තේ. එදා ලෙනින්ගේ වචන පිළිගන්න, ඒ වචනවල නිර්වද්‍යතාවය වටහා ගන්න පුළුවන් අය හිටියේ ඉතා අතලොස්සයි. නමුත් ක්‍රමානුකූලව මේ වර්ධනය වෙච්ච
ඒ විප්ලවයේ පරාජය 905 විප්ලවයේ පරාජයෙන් පස්සේ ගොඩනැගිච්ච ඒ දේශපාලන සම්ප්‍රදාය ක්‍රමානුකූලව වර්ධනය වෙලා අලුත් සමාජාර්ථික තත්ත්වයන්ට ගැලපෙනකොට ආපු සැරයක් වේගෙන් විප්ලවීය රැල්ලක් ඉස්සරහට ආවා. එතකොට එදා 1910 වකවානුවේ ලෙනින්ගේ වචනය අහන්න සූදානම් නැති පිරිස් 1917 වෙනකොට ලෙනින් වටා බොල්ෂික් වාදය වටා රොද බැඳගත්තා විප්ලවයට නායකත්වයේ දුන්න ජයග්‍රහණය කළා. ඒක තමයි යථාර්ථය. නිසා ආදරණීය සහෝදරයනි සහෝදරුනි මේ දුෂ්කර පැයේදී මේ වාමාංශික ව්‍යාපාරය වට්ටලා හුඳු කඩලා තියෙන වෙලාවේ චීනීය ධනවාදයට අධිරාජ්‍යවාදයට යමින් තියෙන වෙලාවේ සමාජවාදී කඳුර බිඳ වැටිලා තියෙන වෙලාවේ වමේ කියාගත්තු වමේ සලුපිලි පුරවගත්තු කණ්ඩායම් දක්ෂිනාංශික කඳුරට ගාල් වෙලා තියෙන වෙලාවේ අපි තාමාරුවෙන් මේ උස්සගෙන තියෙන මේ නගා සිටුලා තියෙන රතු කොඩිය අපේ විප්ලවීය රතු දැදය අපි ආත්මහාර ඉස්සරහට යන්න ඕන. මේ දුෂ්කර මොහොතේ මේක අල්ලගෙන යමු. මේ දුෂ්කර මොහොතේ අපි ඔක්තෝබර් විප්ලවයේ පාඩම හරියට අරගෙන යමු. අපි දන්නවා හෙට දිනේදී මතුවෙන සමාජ ආර්ථික අර්බුදයන් හමුවේ අපි ජනතාව සංවිධානය කරන නව විධික්‍රමත් එක්ක හෙට දවසේ විප්ලවයට ජයග්‍රහණය ගෙනත් දෙන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ ගැන අපිට විශ්වාසයි. එදා සෝවියට් සභාව තමයි ඔක්තෝබර් විප්ලවයේ ආකෘතිය එක පැත්තකින් ජනතාව සංවිධානය වෙච්ච එක පැත්තකින් කම්කරුවන් සෙබළුන් යුද්ධයෙන් පලායන සෙබළුන් අනෙක් පැත්තෙන් ගොවියන් මේ සියලු දෙනා සංවිධානය වෙච්ච ජනතා සංවිධානය තමයි සෝවියට් සභාව. පාර්ලිමේන්තුව නෙවෙයි. ඩූමා සභාවේ හිටපු മന്ത്രിවරු අත්අඩංගුවට ගත්තා සාර් පාලනය විසින්. එනිසා එදත් පාර්ලිමේන්තුවට සම්බන්ධ වුණාට පාර්ලිමේන්තුව අරගලය කරේ විප්ලවයේ යම් කිසි කොටසක් ඉටු කරගන්න විතරයි. මතවාදී අරගලයේ වේදිකාවක් හැටියට විතරයි. ජනතා සංවිධාන ගොඩනැගුවේ මහ පොළොවේ වැඩ කරන ජනතාවත් එක්ක සෝවියට් සභාව ඇතුලේ. ඒ නිසා ආදරණීය සහෝදරයනි සහෝදරුනි අපිත් පාර්ලිමේන්තු අනෙකුත් නියෝජිත ආයතනත් එක්ක ධනේශ්වර නියෝජිත ආයතනත් එක්ක හැප්පෙමු. ඒවේ අපේ මතවාදී අරගලයේ ගෙනියමු. ඒ වේදිකාව පාවිච්චි කරමු. හැබැයි ඒකම අපි කියන්නේ මේ ජනතා සංවිධානය අපි ශක්තිමත්ව දිගුකාලීන ප්‍රාත්මක සහිත ජනතා සංවිධාන ගොඩනගමු. ඒක තමයි අද දවසේ අවශ්‍යතාවය. නිසා අපි විප්ලවීය බහුජන ව්‍යාපාරයක් ගොඩනගනවා නම් ඒ කියන්නේ කම්කරුපන්ති ජනතාව, ගොවි ජනතාව, අනිකුත් වැඩ කරන ජනතාව, අවිධිමත් කම්කරු ජනතාව මේ විවිධාකාර තාක්ෂණික හේතුන් නිසා තමුන් නිර්ධන පන්තියක් කියලා නොහිතන වැඩ කරන ජනතාව, තමුන් පීඩිත පන්තියක් කියලා නොහිතන පීඩිත ජනතාව මේ සියල්ලගේම විඥාණය වටහාගෙන මොවුන්ව සංවිධානය කරන ක්‍රම වැඩපොළේදී විශ්වවිද්‍යාලයේදී අනෙකුත් ගොවි බිම්වලදී විතරක් නෙවෙයි ඔවුන් ජීවත් වෙන නිවසේදී ගමේදී වීදියේදී නගරදී සංවිධානය කරන අලුත් සංවිධාන ආකෘතිය ඔස්සේ මේ බලවේගයේ සංවිධානය කරමු. ඒ සංවිධානය කරන ඒ ආකෘතිය එදා සෝවියට් සභාව හැදුවා වගේ අපටත් මහ පොළොවේ මේ බලවේගයන් සංවිධානය කරන්න පුළුවන්. මේක තමයි අපි යන දිගුකාලීන ගමන. අපි හිතනවා ඉදිරියේදී මේ තියෙන ධනේශ්වර ක්‍රමයේ මේ විනාශකාරීත්වයට මුහුණ දීම සඳහා ඒ විප්ලවීය රතුජැදය අසීරුවෙන් මේ මොහොතේ අරගෙන ගිහිල්ලා අපට පුළුවන් මේ ජනතාව සංවිධානය කරමින් මේ කියන අනාගත ජයග්‍රහණය ලබා ගන්න. නිසා ඔබ සැමට ඒ සඳහා ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඔක්තෝබර් විප්ලවයට සහභාගී වූ ඒ අභීත නිර්ධනපන්ති ජනතාවට අපේ උත්තමාචාර්ය ලෝකේ පුරා සමාජවාදී විප්ලවයට සාධාරණත්වයේ සඳහා අරගලයට ධනේශ්වර ක්‍රමයට විරුද්ධව අධිරාජ්‍යවාදයට විරුද්ධව ජාතිවාදයට විරුද්ධව අරගල කරන සියලුම ජනතාවන්ට අපේ උත්තමාචාර්ය අද වෙනකොටත් මේ සඳහා අරගල කරමින් සිටින මේ කියන අරමුණු සඳහා අරගල කරමින් සිටින සියලුම ජනතාවන්ට උත්තමාචාර්ය පුද කරමින් අපි මේ අත්දැකීම ජීවමාන අත්දැකීමක් බවට හෙට දිනේදී පත් කර ගන්න බලාපොරොත්තුවෙන් අපි අද වෙන් වෙමු. ඔබ සැමට ජය වේවා.